සුබ දවසක් සියලු දෙනාටම අපි අද එකතු වෙලා ඉන්නේ තවත් පාඩමක් සමගින්. ඉතින් අදත් මේක සජීවී පන්ති කාමරේ පටිගත කරපු පාඩමක්. වීඩියෝ එකේ ප්‍රමාණත්වය අඩු කිරීම සඳහා අපි ගන්න ගැටලු හදන්න දීලා තියෙන වෙලාව මේකෙන් අඩු කරලා තියෙනවා. ඉතින් ගැටලුවක් හදන්න දුන්නාම ඕගලන්ට පුළුවන් මේ වීඩියෝ එක తాවකාලිකව නවත්තලා එහෙම නැත්නම් පෝස් කරලා ගැටලුව හදලා එතනින් එහාට වීඩියෝ එකේ තියෙන විදිහට ඔයගලන්ට ඒ අභ්‍යාසයන් නිවැරදි කරගන්න පුළුවන්. හොඳයි. අපි අද කතා කරන්න යන්නේ බහුවස්ත්‍රවල කෝණ කියන පාඩම. ලියා ගන්න මාතෘකාව බහුවස්ත්‍රවල කෝණ. බහුවස්ත්‍රවල කෝණ. විසිපස්වෙනි පාඩම බහුවස්ත්‍රවල කෝණ. හරි. ටිකක් දිග පාඩමක්. හරිද? අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. මුලින්ම මම කියලා දෙන්න යන්නේ බහුවස්ත්‍ර කියන්නේ මොනවද කියලා. බහුවස්ත්‍ර. දරුවෝ බහුවස්ත්‍ර දැන් ඇත්තටම ඔයගොල්ලෝ මේ බහුවස්ත්‍ර පාඩම ඉගෙන ගත්තා 7 වසරේදී. 7 වසරේදීත් ඔයගොල්ලෝ බහුවස්ත්‍ර ඉගෙන ගත්තා. හැබැයි 8 දී අපිට ඕක බහුවස්ත්‍ර කියන නමින්ම ආවේ නැහැ. බහුවස්ත්‍ර කියන නමින් ආවේ නැහැ. ඔයගොල්ලන්ට ඕක ආව ත්‍රිකෝණයක චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ කියලා එහෙම ආවයි ඉතින්. චතුරස්‍ර කියලා මම හිතන්නේ පාඩම ආවේ ඔයගොල්ලන්ට. හරිද? එතකොට දැන් 9 දීත් ආයි බහුවස්ත්‍ර පාඩම හම්බෙලා තියෙනවා. බහුවස්ත්‍රයක් කියලා කියන්නේ කිව්වේ දැන් ඇත්තටම ඔයගොල්ලෝ බහුවස්ත්‍ර කියන්නේ මොනවද කියලා දන්නවා. මේ තියෙන්නේ බහුවස්ත්‍රනේ. මේ බහුවස්ත්‍ර. දැන් ඔයගොල්ලෝ කියන්නේ සර් කොහොමද බහුවස්ත්‍රයක් වෙන්නේ? ඕක ත්‍රිකෝණයක් නේ කියලා. ත්‍රිකෝණයත් බහුවස්ත්‍රයට අයිති. පුතේ මෙයන් බහුවස්ත්‍රය මේ. මෙයන් බහුවස්ත්‍රය. ඒ බහුවස්ත්‍රය. මේ බහුවස්ත්‍රය ඔය ඔක්කොම අපි බහුවස්ත්‍ර කියලා හඳුන්වනවා. හරිද? ඒක බහුවස්ත්‍රයක් කියලා කියන්නේ මතක තියාගන්න සරල රේඛා තුනක් හෝ අඩු ධර්ම තුනක් තියෙනවා. අපි දන්නවා බහුවස්ත්‍රයක් කියන්නේ අඩු ධර්ම තුනක් ඕනේ. දෙකකින් හදන්න බෑ පුතේ සංයුතයක් කියන්නේ. සංයුත කියන්නේ වැහුණු එක්කනේ රේඛා දෙකකින් අපිට හදන්න බෑ. අඩුම ධර්ම රේඛා තුනක් ඕනේ. ඒ නිසා අපි කියන්නේ සරල රේඛා තුනක් හෝ ඊට වඩා වැඩි ගණනකින් සෑදුණු සංවෘත තල රූපයක්. සංවෘත කියලා කියන්නේ වැසුණු. සංවෘත තල රූපයක් තමයි දරුවනේ අපි බහුවස්ත්‍රයක් කියලා කියන්නේ. සංවෘත තල රූපයක් තමයි අපි බහුවස්ත්‍රයක් කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න මෙයා හැදිලා තියෙන්න ඕනේ සරල රේඛා වලින් විතරයි. සරල රේඛා වක්‍ර රේඛා එන්න බෑ. වක්‍ර රේඛාවොත් අපි බහුවස්ත්‍රයක් කියන්නේ නැහැ. වෘත්තයට අපි බහුවස්ත්‍රයක් කියලා කියන්නේ නැහැ දරුවෝ. මතක තියාගන්න. හරිද? සරල රේඛා තුනක් වූ ඊට වඩා වැඩි ගණනකින් සෑදුණු තල රූපයක් තමයි අපි බහුවස්ත්‍රයක් කියලා කියන්නේ. හරි. අපි ලියාගමු මෙන්න මෙහෙම. සරල රේඛා තුනක් හෝ සරල රේඛා තුනක් හෝ ඊට වඩා වැඩි ගණනකින් සෑදුණු සරල රේඛා තුනක් හෝ ඊට වඩා වැඩි ගණනකින් සෑදුණු සංවෘත තල රූපයක්. සංවෘත තල රූපයක් බහු ආශ්‍රයක් ලෙස හඳුන්වයි. සංවෘත තල රූපයක් බහු ආශ්‍රයක් ලෙස හඳුන්වයි. බහු ආශ්‍රයක් ලෙස හඳුන්වයි. හරි. උදාහරණ කියලා මේ ටික අඳගමු. හොඳයි. ඔවට කියනවා නම් දැන් මෙයාට කියනවා ත්‍රිකෝණය පාද හතරක් තියෙනකොට අපි පොදුවේ කියන නම තමයි චතුරාශ්‍රය නේද? පාද පහක් තියෙනකොට පංචාශ්‍රය ඔහොම නම් තියෙනවා.
අපි මේ නම් ගැන පාඩමේ ඉස්සරහට කතා කරමු. හරිද? හරි. දැන් අද අපි මුලින්ම කතා කරන්න යන්නේ මේ බහුවස්ත්‍රවල මේ බහුවස්ත්‍ර දරුවනේ අභ්‍යන්තර කෝණවල එකතුව ගැන තමයි අපි කතා කරන්නේ. අභ්‍යන්තර කියලා කියන්නේ ඇතුලේ තියෙන කෝණ. අභ්‍යන්තර කෝණවල එකතුව ගැන තමයි කතා කරන්න යන්නේ. ලියන්න මාතෘකාවක් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව. බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව. බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව. අපි දන්නවා අභ්‍යන්තර කෝණ කියලා කියන්නේ දරුවෝ අභ්‍යන්තර කෝණ කියලා කියන්නේ මේ බහුවස්ත්‍රයේ අභ්‍යන්තරේ ඇතුළත පිහිටලා තියෙන කෝණ. මෙන්න මේ කෝණ තමයි අපි අභ්‍යන්තර කෝණ කියලා කියන්නේ. ඕගොල්ලෝ 8 වසරේදී බහුවස්ත්‍ර වර්ග දෙකක අභ්‍යන්තර කෝණ එකතු ගැන කතා කළා. පොඩ්ඩක් මතක් කරොත් 8 දී. ඔයගොල්ලෝ ඉගෙන ගත්තා බහුවස්ත්‍ර වර්ග දෙකක. එකක් දරුවනේ ත්‍රිකෝණය. එකක් ත්‍රිකෝණය. හරිද? ත්‍රිකෝණයේ දරුවනේ ත්‍රිකෝණයට අපි දන්නවා ත්‍රිකෝණයට දිනවා පාද 3ක්. ත්‍රිකෝණයට දිනවා පාද 3ක්. මම මෙහෙම දාන්නම් මේ 9. මේ පාද ගණන. පාද ගණන 3ක්. හරිද? ඊගාට දරුවෝ යාගේ අභ්‍යන්තර කෝණ එකතු බැලුවොත් මගේ කෙටියෙන් දාන්නම් ආකෝ A කියලා අභ්‍යන්තර කෝණ එකතුව ආකෝ A. ඔයගොල්ලන්ට මතකද දන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව අපිට දුන්නා අංශක 180ක් කියලා. අංශක 180ක්. හරිද? ඊගාට පාද 4ක් වෙච්ච එක්කෙනා දැන් අපේ ළමයි කියන්නේ පාද 4ක් වෙච්ච එක මම එයාගේ නම මොකද්ද කියලා වුවාම සමචතුරස්‍රය කියනවා. පුතේ සමචතුරස්‍රය කියන්නේ ඒ වර්ගයෙන් එක්කෙනෙක්. ඉතින් ඒක ඍජුකෝණාශ්‍රය කියන්නත් පුළුවන්. එයාට පාද 4ක් තියෙනවානේ. සමාන්තරාශ්‍රය කියන්න පුළුවන්. එයාට පාද 4යි. රොම්බසය කියන්න පුළුවන්. එයාට පාද 4යි. ත්‍රපීසියම කියන්න පුළුවන්. උඩ මං ඇන්දේ ඒ ත්‍රපීසියම. එයාට පාද 4යි. ඒ නිසා පාද 4ක් තියෙන රූපෙට පොදු නම වෙන්නේ මතක තියාගන්න චතුරාශ්‍රය. චතුරාශ්‍රය. චතුරාශ්‍රයක අභ්‍යන්තර කෝණ එකතු මේ ඕගොල්ලෝ ඉගෙන ගත්තා 8 දී 360යි කියලා. 360යි කියලා. ඔය දෙන්න ගැන ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. හරිද? මම පාද 5ක් තියෙන එක්කෙනා ගත්තොත් පංචාශ්‍රය අපි අර කියන විදිහේ පංචාශ්‍රය කියන්නේ. පංචාශ්‍රය ගත්තොත් පංචාශ්‍රයේ දරුවනේ අභ්‍යන්තර කෝණ එකතුව පාද 5ක් තියෙන රූපයක් ඇඳලා ඉතින් ඕගොල්ලන්ට ගෙදරදී පුළුවන් මේක බලන්න. කොහොම ඇඳලා පාද 5ක් තියෙන කෙනෙක් ඇඳලා කෝණමානයක් අරගෙන මේ කෝණ ටික මැනලා බලන්න පුළුවන් මේක ඇත්තටම වෙනවද කියලා. පාද 5ක් තියෙන කෙනා ගත්තොත් පුතේ අභ්‍යන්තර කෝණ එකතු වෙන්නේ මතක තියාගන්න අංශක 540යි. අංශක 540යි. දැන් ඔයාලට වෙනවා මේක එන්න මොනවා වෙනවද? වැඩි වෙනවා කියන එක. පාද 6ක් තියෙන කෙනා ගත්තොත් අපි යාට කියනවා පුතේ ෂඩාශ්‍රය. ෂඩාශ්‍රය. ෂඩාශ්‍රය ගත්තොත් එයාගේ අභ්‍යන්තර කෝණ එකතු වෙනවා දරුවනේ 720ක් කියනවා. දැන් අපිට පේනවා පාදයක් වැඩි වෙන්න අභ්‍යන්තර කෝණ එකතු වැඩි වෙනවා. පුතේ මෙතන රටාවක් තියෙනවා. හොඳට බැලුවොත් මෙතන රටාවක් තියෙනවා. ඒ රටාව තමයි ළමයි හොඳට බලන්න මේ හැම කෝණයක්ම යන්නේ කීයෙන් කීය වැඩි වෙවිද බලන්න. 180 වෙන් 180 වැඩි වෙවි මේ. 180 180ක් එකතු කරාම 360යි. ඒකට 180ක් එකතු කරාම 540යි. ඒකට 180ක් එකතු කරාම 720යි. 180 වෙන් 180 වැඩි වෙවි නේද යන්නේ. එහෙමනම් මතක තියාගන්න බහුවස්ත්‍රයක පාදයක් වැඩි වෙනකොට පාදයක් මොකද වෙන්නේ? පාදයක් වැඩි වෙනකොට අභ්‍යන්තර කෝණ එකතුව කීයෙන් කීය වැඩි වෙනවද? 180 වෙන් 180 වැඩි වෙනවා. පාද 7ක් තියෙන එකනා ගත්තොත් මෙයාට 180ක් එකතු කරාම වෙන 900යි. ඒ විදිහට වැඩි වෙවි යනවා. පැහැදිලිද? හරි. ඕක තමයි අභ්‍යන්තර කෝණවලදී වෙන්නේ. දැන් මම ඕක කොහොම කියා දෙනවනේ. විභාගය අහනවා මෙහෙම ප්‍රශ්නයක්. පාද 20ක් ඇති තල රූපයේ අභ්‍යන්තර කෝණ එකතුව හොයන්න කියනවා. පාද කීයක්ද? 20ක්. දැන් අපේ ළමයි මොකද කරන්නේ? දෙන්නම් වැඩි කියලා නේද? 180 360 540 720 කීය 20 වෙනකන් ලියනවද? ඈ ඕගොල්ලන් ලියා ගන්න බෑ මම දන්නවා චක්‍ර බය පාඩම් නැහැ නේද? 18 වරක් චක්‍රේ වුණේ මේක ලියනවා. ඈ ලිව්වත් ගොඩක් වෙලාව යනවා නේද? ඒ නිසා අද මම කියා දෙනවා පාද ගාන දුන්නාම අභ්‍යන්තර කෝණ එකතුව හොයාගන්න කෙටි ක්‍රමයක් කියලා දෙනවා.
පාද ගාන දුන්නාම අභ්‍යන්තර කෝණ එකතු හොයන්න කෙටි ක්‍රමයක් කියන්න. අපි බලමු මේක කොහොමද හොයන්නේ කියලා. හරිද? මුලින්ම මෙන්න මෙහෙම ලියන්න. මෙහෙම ලියා ගන්න. බහුවස්ත්‍රයක පාද ගණන අණුව බහුවස්ත්‍රයක පාද ගණන අණුව අභ්‍යන්තර කෝණ එකතුව වෙනස් වන ආකාරය. ඒක ආපෝ ඒ කියලා කෙටියෙන් දාගත්තර කමක් නැහැ උඩ මාතෘකාවේ තියෙන හින්දා. අභ්‍යන්තර කෝණ එකතුව වෙනස් වන ආකාරය පහත දැක්වේ. අභ්‍යන්තර කෝණ එකතුව වෙනස් වන ආකාරය පහත දැක්වේ. කියලා ලියලා මේක ලියාගෙන යන්න බලන්න. මේ රටාව දිහා බැලුවාම අපිට පේනවා දරුවනේ පාදයක් වැඩි වෙනකොට අභ්‍යන්තර කෝණ එකතුව 180න් 180 වැඩි වෙනවා කියන එක. දැන් අර මම කිව්වා වගේ ටිකක් විශාල පාද ගණනක් දීලා ඇහුවොත් එකපාරටම අභ්‍යන්තර කෝණ එකතුව හොයන්න කිව්වොත් අපිට හොයාගන්න අමාරුනේ. ඒකට අපි දෙනවා පොඩි සූත්‍රයක්. මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා දරුවනේ. බහුවස්ත්‍රයක පාද ගණන දීලා තියෙනවා නම් අපි නිකමට හිතමුකෝ පාද ගණන n කියලා. පාද ගණන n කියලා අපි ගත්තොත් දරුවනේ පාද ගණන n නම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව හොයන්න. ආකෝයේ හොයන්න. ඒ කියන්නේ අභ්‍යන්තර කෝණ එකතුව හොයන්න දරුවනේ තියෙනවා පොඩි සූත්‍රයක්. ඒ තමයි 180 ගුණ කරනවා පාද ගාන දෙකක් අඩු කරාම ලැබෙන උත්තරය. 180 ගුණ කරනවා මොකෙන්ද? පාද ගානට දෙකක් අඩු කරාම ලැබෙන උත්තරය. දැන් අපේ ළමයි බලයි මේක හරියනවද කියලා. අපි පොඩ්ඩක් බලමුකෝ ගණන් දෙක තුනකට හරියනවද කියලා. ත්‍රිකෝණයට බලන්නකෝ. ත්‍රිකෝණයට පාද කීයද ආවේ? ත්‍රිකෝණයකට ආවේ පාද 3යිනේ. ඔන්න බලන්න අපි ගුණ කරලා බලමු මේ උත්තරේ එනවද කියලා ඈ. හරි. ත්‍රිකෝණයකට පාද 3යි නිසා මං n වෙනුවට 3 දාලා බැලුවොත් 3 අඩු කිරීම 2 එකයිනේ. 180 වාරයක් එක අපිට එනවා අංශක 180යි කියලා. හරි. ත්‍රිකෝණයට වැඩේ හරි නේද? ත්‍රිකෝණයට මේක හරියනවා. අපි චතුරස්‍රයටත් නිකන් බලමු. චතුරස්‍රයකට දැම්මම එනවා 180 ගුණ කිරීම 4 අඩු කිරීම 2. ඒ කියන්නේ 180 වාරයක් 2 නේ. කීයයි කියනවද දරුවනේ? 360යි කියනවා. එහෙනම් ඒකටත් මොකද වෙන්නේ? ඒකටත් හරියනව නේද? එහෙමනම් මතක තියාගන්න මෙන්න මේ සූත්‍රයෙන් පාද ගාන දීලා තිබ්බාම අපිට අභ්‍යන්තර කෝණ එකතුව හොයන්න පුළුවන්. පාද ගාන දීලා තිබ්බාම අපිට අභ්‍යන්තර කෝණ එකතුව හොයන්න පුළුවන්. පාද ගාන දීලා තිනාගේ මෙන්න මෙතෙන්ට ආදේශ කරන්න තියෙන n කියලා ලිව්වා නෙමෙයි. n වලට ආදේශ කරා නම් හරි. උත්තරේ එනවා. හරි. අපි මේක ලියාගෙන ගණන් කීපයක් හදලා බලමු. අමාරු නෑ බය වෙන්න එපා ඈ. හරි ලියන්න මෙහෙම. අර වගුරු පහලින් ලියා. වගුරු කියන්නේ අර අපි ලියාගත්ත එකට පහලින් ලියා ගන්න. මේ අණුව පෙනී යන්නේ බහුවස්ත්‍රයක පාදයක් වැඩි වෙන විට ආකෝයේ ඒ කියන්නේ අභ්‍යන්තර කෝණ එකතුව මෙහෙම ලියා ගන්න. ආකෝයේද අංශක 180 බැගින් වැඩි වෙන බවයි. අංශක 180 බැගින් වැඩි වෙන බවයි. අංශක 180 බැගින් වැඩි වෙන බවයි. හරි. රූලර් කැල්ලේ අටින් ලියන්න. ඒ අණුව
ඒ අනුව ආකෝ ඒ සෙවීම සඳහා ඒ අනුව ආකෝ ඒ සෙවීම සඳහා ආකෝ ඒ සෙවීම සඳහා ආකෝ ඒ සෙවීම සඳහා පහත සූත්‍රය භාවිතා කරයි. ආකෝ ඒ සෙවීම සඳහා පහත සූත්‍රය භාවිතා කරයි. මේක ලියාගමු. මේක කොටු කරගන්න. මේක ලියන්න ඕනේ මම මේ වැඩි හරි කියලා පෙන්වුවා විතරයි ඔයගොල්ලන්ට එකකින් ඈ. මේ උඩ තියෙන එක නා ලියාගන්න. අපි දැන් මේකෙන් ගානක් හදලා බලමු. මේකෙන් ගානක් හදලා බලමු. හරිද? පළවෙනි ගාන මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට උදව් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තනියම හදන්න ගණන් කීපයක් දෙන්න. ලියාගන්න පළවෙනි ගාන මෙන්න මෙහෙම. ප්‍රශ්නාංක එක කියලා දාන්න. පාද ගණන 10ක් වූ පාද ගණන 10ක් වූ බහු ආශ්‍රයේ පාද ගණන 10ක් වූ බහු ආශ්‍රයේ ආකෝ ඒ සොයන්න. කෙටියෙන් ලියාගමු. අභ්‍යන්තර කෝණ එකතුව සොයන්න. ආකෝ ඒ සොයන්න. හරි. ඔන්න ගාන. පාද ගාන 10ක් උනේ. අපි මුලින්ම කරන්නේ දරුවෝ මේ ලියුවා වගේ සූත්‍ර මුලින්ම ලියා ගන්නවා හැම වෙලාවෙම. ගාන හදන්න කලින් හැම වෙලාවෙම සූත්‍ර ලියා ගන්න උරු වෙන්න. මේකේ තියෙන වාසියක් තමයි එකක් සූත්‍ර ලියන එක විතරම එකක් වාසියක් තමයි ඕගොල්ලන්ට ගාන වරදින්නේ නැහැ. අනිත් වාසිය තමයි මේක නිතරම ලියනකොට ඕගොල්ලන්ට අමතක වෙන්නේ නැහැ. ওই වාසි දෙකම තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම සූත්‍ර ලියලා හදන්න පුරුදු වෙන්න. හරි. වෙන්නේ මෙන්න මෙහෙමයි. මෙයා තමයි හොයන්න කියන්නේ. ඔන්නම් එයාට ඕගොල්ලන්ට ඔන්නම් ඉංග්‍රීසි අකුර දාගත්තට කමක් නැහැ හොයන්න ඕන එක්කෙනා හින්දා. මම ඔන්නම් x කියලා දාගන්නකො. නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. 180 ගුණ කිරීම n වෙනුවට ඔයගොල්ලෝ ආදේශ කරනවා මොකේ 10. පාද ගාන 10යි කියලානේ කිව්වේ. 10 ආදේශ කරනවා. 10 අඩු කිරීම 2. කීය දෙන්නේ? 10 අඩු කිරීම 2. පරිස්සමෙන් සුළු කරගන්න. ඔයගොල්ලෝ 9 දිම ඉගෙන ගන්නවා භාග පාඩමේදී සුළු කිරීමේ නීතිය. 1 බෙගු එක අඩු කියලා. මතකද දන්නේ නැහැ. වරහන් බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම කියලා නේ. ඒ නීතිය අනුව අපි දන්නවා මුලින්ම සුළු කරන්න ඕනේ වරහන්. වරහන් ඇතුළ අඩු කරාම අපිට එනවා 10න් දෙකක් අඩු කරාම 8යි කියලා එනවා. ඉතින් ඕක ගුණ කරලා උගලන්ට අනිත් උත්තරේ දාන්න කිව්වා. හරිද? ඒක මම ගුණ කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ ගුණ කරලා දාන්න. හරිද? හරි. ඊළඟ පෙන්නන්න පළවෙනි ගාන. ඔන්න පළවෙනි ගාන. n වෙනුවට 10 ආදේශ කරලා අපි ගාන හදාගෙන ගියා. ලියා ගන්න ඕක. හරි. එතකොට ඕකට උත්තරේ ඉන්නේ 1440යි. 1440 ගුණ කරලා ගත්තාම. හරිනේ? හොඳයි. මේ ගාන මම ඔයගලන්ට තනියම හදන්න දෙන්නේ. ලියන්න මේ ගාන. පාද 15ක් ඇති. පාද 15ක් ඇති බහු ආශ්‍රයක පාද 15ක් ඇති බහු ආශ්‍රයක ආකෝ ඒ සොයන්න. පාද 15ක් ඇති බහු ආශ්‍රයක ආකෝ ඒ සොයන්න. පාද 15ක් ඇති බහු ආශ්‍රයක ආකෝ ඒ හොයන්න. හදමු බලන්න. n වලට 15 ආදේශ කරගෙන හදන්න ඕනේ හදන්න. හොඳයි. අපි බලමු. මේ ගාන කොහොමද හදන්නේ කියන එක. හරි. මේකෙත් හොයන්නේ අභ්‍යන්තර කෝණ එකතු කියන එක නා. එයාව තමයි අපි හොයාගන්න ඕනේ. මම එයාව හොයන්න ඕනේ කියන x කියලා දාගත්තා. හරිද? එහෙමනම් අපිට පුළුවන් හොයන්න දරුනේ එයාව 180 වාරයක් මම දුන්නේ 15යි කියලා 15 අඩු කිරීම 2. 15 අඩු කිරීම 2. ඒකව මට ලියන්න පුළුවන් නේ දරුවනේ
180 වාරයක් 13 කියලා. 180 වාරයක් 13. හරිනේ? 180 වාරයක් 13 කියලා මට ලියන්න පුළුවන්. එහෙමනම් දැන් මේක ගුණ කරන්න තියෙන්නේ. පරිස්සමෙන් ගුණ කරන්න. මම ගුණ කරද්දී භාවිතා කරන කෙටි නීතිකුත් ඔයගලන්ට කියලා දෙන්නම්. මෙතනදී පුතේ ඔයගලන්ට පුළුවන් බින්දු නැහැ කියලා හිතාගෙන ගුණ කරන්න. කියන්නේ 18 වරක් 13 ඔය පොඩි දේවල් ඉගෙන ගන්න සුළු කිරීමේ කෙටි ක්‍රම. බින්දු නැහැ කියලා හිතාගෙන ගුණ කරනකොට තව ටිකක් ලේසි. අන්තිම උත්තරේ බින්දු දැම්ම නම් හරියි. මෙහෙම ගුණ කරොත් මුලින්ම ගුණ කරන්න ඕනේ 3ෙන්. 3 වරකට 24න් 8 ඉතුරුයි 3 වරකේ 3යි 2යි 5යි. 1 වරකට 1 වරකේ 1යි. ඔක සුළු වුණාම වෙනවා. සුළු වුණාම වෙනවා. මේක එකතු වුණාම වෙනවා 234යි කියලා එනවා. කීයද එන්නේ 234යි. එහෙනම් අර මම බින්දුවක් නැහැ කියලා හිතාගෙන ගුණ කළේ. එයා මේ අකට දැම්මහම අපිට උත්තර එනවා අංශක 2340යි කියන. අංශක කීයද 2340යි. හරි. මෙන්න ඊගාව ගන්න. මම හිතන්නේ අපි කතා කරන තුන්වෙනි ගාන. පාද ගණන 22ක් වූ හරි. පාද ගණන 22ක් වූ පාද ගණන 22ක් වූ බහුවස්ත්‍රයක ආකෝ ඒ සොයන්න. ආකෝ ඒ සොයන්න. හරි. ඔය ගානත් හදමු බලන්න. ඇවිල් බලමු මේක කොහොමද එන්නේ කියලා. මේකේ වෙන්නේ දරුවනේ මෙයා තමයි හොයන්න ඕනේ එක්කෙනා. මම එයාට x කියලා දාගන්නම්. හරිද? එතකොට අපිට එනවා 180 වාරයක් n කියලා කියන්නේ 22යි අඩු කිරීම 2. 180 වාරයක් 20. දැන් බලන්නකො ඔන්න ඔයා බින්දු නැහැ කියලා හිතාගෙන ඔයගොල්ලෝ ගුණ කරන්න බලන්න හරි ලේසි. බින්දු නැහැ කියලා හිතාගත්තොත් 18 වරක් දෙක 36යි. අර නැහැ කියලා හිතාගත්ත බින්දු දෙක අගට දැම්ම නම් 3600යි කියලා එනවා. උත්තරේ වෙන්නේ 3600යි. උත්තරේ වෙන්නේ 3600යි. හරි පැහැදිලිද? ඔන්න පාද ගාන දුන්නාම අපි ආකෝ ඒ හෙව්වා. පාද ගාන දුන්නාම අපි ආකෝ ඒ හෙව්වා. ඔගේ අනිත් පැත්තත් අපිට එනවා. ඒ මොකද්ද? ආකෝ ඒ දුන්නාම පාද ගාන හොයන්න පුළුවන් වෙන්නත් ඕනේ. ආකෝ ඒ දුන්නාම පාද ගාන හොයන්න වෙන්නත් මේ පුළුවන් වෙන්නත් ඕනේ. බලමු මේ වගේ ගානක් කොහොමද හදන්නේ කියලා. හරි. යටින් දාන්න මෙන්න මෙහෙම රුලක් ඇල්ලා මේ ආකාරයටම අභ්‍යන්තර කෝණ එකතුව දී ඇති විට මේ ආකාරයටම ආකෝ ඒ දී ඇති විට බහුවස්ත්‍රයේ පාද ගණන සෙවීමටද හැකිය. බහුවස්ත්‍රයේ පාද ගණනද සෙවීමට හැකිය. හරි. බලමු අපි කොහොමද හොයන්නේ කියලා. ගානකින්ම බලමු ඈ. ලියාගන්න ඒ ගැටේ ප්‍රශ්නාංක 1 බහුවස්ත්‍රයක ආකෝ ඒ කියන්නේ අභ්‍යන්තර කෝණ එකතුව බහුවස්ත්‍රයක ආකෝ ඒ 1080ක් නම්
ආකෝ ඒ 1080ක් නම් එහි පාද ගණන සොයන්න. එහි පාද ගණන සොයන්න. හරි. මෙහෙමයි වෙන්නේ. බලා ගන්න. මම පළවෙනි ගාන නිසා හදලා පෙන්නන්නම්. දැන් පුතේ ආකෝයේ දෙනවා. මේක මේ විදිහට ලියා ගන්න. ආකෝයේ දෙනවා. දැන් n වලට එහෙම ආදේශ කරන්න එපා 1080 ඈ. අපේ සමහර ළමයි එහෙම තමයි කරන්නේ. අර ගාන හදාගෙන ඉන්න මොරාල් එකට මොකද කරන්නේ? n වලට දෙන්නම් වැඩේ කියලා දානවා 1080. දාලා දෙහෙකුත් අඩු කරලා පණ දවහගෙන ಗುಣ කරනවා. එහෙම වෙන්නේ නැහැ මෙතන. ආකෝයේ දීලා තියෙනවා 1080යි කියලා. 1080 ඉන්නේ දැන් මෙතෙන්ට. මෙතන 180 එහෙම තියෙනවා. අපෙන් අහන්නේ පාද ගණන. එයාට VG සංකේතයක් තියෙනවනේ. n අඩු කිරීම 2යි කියලා එනවා. හරිද? ඔන්නෝම එනවා. මේ වරහණක් එක වරහණක් තියෙන සමීකරණයක් බොහොම සරල සමීකරණයක් වරහණක් තියෙන. මේකේ වරහන් ඉවත් කරලා සුළු කරන්න පුළුවන්. මෙතනදී මම අර මෙතන ඉස්සරහින් ලොකු ගාණක් ඉඳලා ඊට වඩා කෙටි ක්‍රමයක් ඕගන්නට කියලා දෙන්නම්. මෙතනදී අපිට ලේසිනේ මේ 180 ගුණ කිරීම 180 අයින් කරගත්තා නම් ඒකට මම කරන්නේ පුතේ දෙපැත්තටම දානවා බෙදීම 180. බෙදීම 180ක් දානවා එකපාරම. මේක පැහැදිලි නේද? මෙතන 1080 ආවා. මෙතන 180 වෙනවා. පාද ගන්න n අඩු කිරීම 2. මේක සුළු කරන්න ඕන නිසා මම ගුණ කිරීම 180 අයින් කරන්න බෙදීම 180 දැම්මා. දැම්මහම මෙයාට මෙයා කැපෙනවනේ. මේ දෙන්න අනිවාර්යෙන් බෙදෙන්නම තමයි දෙන්නේ. නොබෙදෙන්න දෙන්නේ නැහැ. බලන්න මේ දෙන්න බෙදෙනවා මේ. බිඳුවර බිඳුව කැපෙනවා. කැපුණාම ඕගොල්ලන්ට එනවා දරුවනේ මෙතනින් උත්තරය 108 බෙදීම 18 සමානයි මේ පැත්තෙන් එනවා n ඍණ 2 කියලා. දැන් වරහණ දාන්න ඕනේ නැහැ හේතුව වරහණෙන් එළියේ කිසිම දෙයක් නැති නිසා. වරහණෙන් එළියේ කිසිම දෙයක් නැති නිසා මම දැන් වරහණ දාන්නේ නැහැ. මේක බෙදන්න ඕනේ. දැන් ඕක තමයි ඊගාට තියෙන ලොකුම ප්‍රශ්නේ. තප්පරයක් දෙන්න මට ඈ. හරි. එතකොට මේක 18න් බෙදන්න එකනේ ඔයගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ. එතකොට මේක 18න් බෙදන්න යන්න එපා. දැන් ඕවා තමයි සුළු කිරීමේ කෙටි ක්‍රම ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන දේවල්. ඔය දේවල් අමතක කරලා තමයි ඔයගොල්ලෝ ගණන් කියන විෂය හරි මහා සංකීර්ණ මහා එපා කරපු විෂයක් කියලා හිතන් ඉන්නේ. ඔය එහෙම බෙදන්නවා. දැන් ගෙදරදී මෙහෙම ගණන් බෙදන්නාම පස්සේ මේ මොන කරදරයක්ද කියලා තමල ගහලා නිකන් ඉන්නවා. මේව බෙදන්න මහා දේවල් නෙමෙයි පුතේ. 18 වර චක්‍රී පාඩම් කරන්න ඕනේ නැහැ මේක හදන්න. හරිද? 18 වර චක්‍රයේ සමානලට ඕගලන්ට තියා අපිට උනත් එක දිගට එක පාඩට කියාගෙන යනකොට කියා ගන්න බැරි වෙන අවස්ථා එනවා. ඒක සාමාන්‍ය දෙයක්. මේක බෙදන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේ දෙන්නම බෙදෙන සංඛ්‍යාවක් ගන්න. මේ දෙන්නම බෙදෙන ලේසිම සංඛ්‍යාව 2. දෙකෙන් බෙදනවනේ. මම මෙයා දෙකෙන් බෙදන්න. මෙයා දෙකෙන් බෙදුවම එනවා 9යි කියලා. දෙකෙන් නම් බෙදා ගන්න පුළුවන් වෙන්න ඕනේ හැබැයි ඈ. මෙයා දෙකෙන් බෙදමු. මෙහෙම දීති බෙදන්න පුළුවන්. දීර්ඝ බෙදීමෙන් බෙද ඉන්න ඕනේ නැහැ. සමහර ළමයි යෝග බෙදන්න කිව්වම දීර්ඝ බෙදීමෙන් බෙදනවා. දීර්ඝ බෙදීම ඕනේ නැහැ. දීර්ඝ බෙදීම ඕනේ නැහැ. හරිද? ඕගොල්ලන්ට පුළුවන් මේ දීර්ඝින් බෙදන්න. මේ බලන්න මේ. එකට නෑනේ. 10ට බලනවා. 10ට දෙකේව 5යි. 8ට දෙකේවා 4යි. කීය දෙන්නේ බෙදුවාම 54යි කියලා එනවනේ. දැන් 18න් බෙදනකොට වඩා ලේසි නේද 9න් බෙදන එක? දැන් අපේ දුඟු ළමෙක් කියනවා අනේද 9න් උත් බෙදන්න බෑ මට කියලා. 9න් උත් බෙදන්න බෑ නැති මේ දෙන්නමයි බෙදනවා දෙකෙන් නම් බෙදෙන්නේ නැහැ දැන් 3ෙන් බෙදෙනවා. 3ෙන් බෙදාගෙන තව සරල කර ගන්නත් පුළුවන්. නැත්නම් ඔතනදිම බෙදාගත්තොත් මට එනවා දරුවනේ n ඍණ 2 කියලා කියන්නේ 54 9න් බෙදුවාම 6යි කියලා එනවා. n ඍණ 2 කියන්නේ 54 9න් බෙදුවාම 6යි කියලා එනවා. ඍණ 2ක් නේ තියෙන්නේ. ඒක අයින් කරා නම් හරි නේද අපිට එන්න වෙලා කියනවනේ. ඍණ 2 අයින් කරන්න අපි දෙපැත්තටම ඩන් දෙකක් දානවා. දැම්මම අවසාන උත්තරේ මට එනවා n සමානයි 8යි කියලා එනවා. කීය දෙන්නේ n සමානයි 8යි. පැහැදිලිද වෙච්ච දේ? මේ සමහර ළමයි ඉන්නවා මේක එකපාරට බෙදලා 6යි කියලා දාන්න පුළුවන් නම් මෙච්චර දුක් විඳින්න ඕනේ නැහැ. එහෙම බැරි අය මෙහෙම ලියාගෙන බෙදලා උත්තරේ කීයද කියලා දාන්න. දාලා ඍණ 2 අයින් කරන්න දෙපැත්තටම ඒ උත්තරේ හොයාගෙන තමයි ඍණ 2 අයින් කරන්නේ. මෙතනදී ඍණ 2 අයින් කරන්න යන්න එපා. ඍණ 2 වෙනුවට දාන දෙකක් දාලා අපි උත්තරේ හෙව්වා. පැහැදිලිද? හරි. මේක ලියාගමු. ඊට පස්සේ ගන්න මම ඔයගොල්ලොත් මාත් එක්කම ඔයගොල්ලෝ හදාගෙන යන්න. හරි. ඔයගොල්ලෝ ලියාගන්නකෝ. හොඳයි. දැන් මම දෙන්නම් ගානම. ලියාගන්නකෝ මෙන්න මේ ගාන.
බහුවස්ත්‍රයක ආකෝයේ බහුවස්ත්‍රයක ආකෝයේ 2700ක් නම් එම බහුවස්ත්‍රයේ පාද ගණන සොයන්න 2700ක් නම් එම බහුවස්ත්‍රයේ පාද ගණන සොයන්න හදන්න බලන්න මුලින්ම එක එක්කනට මේක ආදේශ කරලා ලියා ගන්න මම හිතනවා දැන් ආදේශ කරලා ඇති කියලා. මෙන්න මෙහෙම ඉන්නේ බලන්නකො. 2700 සමානයි 180 වාරයක් n ඍණ 2 නේ. දැන් දෙපැත්තම 180 න් බෙදන්න බලන්න. බෙදලා මෙතෙන්ට උත්තරයක් ගන්න කීයද එන්නේ කියලා. 180 න් බෙදලා මෙතෙන්ට ගන්න බලන්න උත්තරයක් කීයද එන්නේ කියලා. හොඳයි. අපි බලමු එහෙනම් මේක කොහොමද විසඳන්නේ කියලා. දෙපැත්තම මම 180 න් බෙදනවා. මෙයාත් 180 න් බෙදනවා. මෙයාට මෙයා කැපිලා ගියාම අපිට n ඍණ 2 ඉතුරු වෙනවනේ මේ පැත්තේ. මෙයා බෙදද්දී මේ දෙන්නම එකපාරට 9 න් බෙදුවා නම් තවත් ලේසි. දැන් නම් 2 න් බෙදන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. 3 න් බෙදන්න පුළුවන් වුණා. හරිද? මම 2 න් බෙදුවොත් 9යි කියලා එනවා. මම ගෝ මෙයා මෙහෙම කීටි බෙදන්න පුරුදු වෙන 2ට 2 ඒවා 1යි ඉතුරු නැහැ. 7ට 2 ඒවා 3යි එකක් ඉතුරුයි ඒක දාගන්න මෙන්න මෙතනින් ඔය එතකොට මෙයා ගන්න කීයයි කියලාද ඒකත් එක ගන්නෙ 10ක් කියලා ගන්නෙ එකක් කියලා නෙමෙයි අතනින් ඉතුරු එකත් එක මෙයා ගන්න 1.10යි කියලා ගන්නෙ 10 දෙකෙන් බෙදුවාම 5යි කියලා එනවා 135 9න් බෙදලා බැලුවා නම් හරි පැත්තක දීර්ඝ බෙදීමෙන් හරි බෙදලා බලන්න නැත්නම් මේ දෙන්නමයි 3න් බෙදලා තව සරල කරගන්නත් පුළුවන් කොහොමද බෙදුවාම ඕගලන්ට උත්තරේ එනවා දරුවනේ කීයද එන්නේ 15යි කියලා එනවා 15යි කියලා එනවා. දැන් ඍණ 2 අයින් කරන්න මම දෙපැත්තටම මොකද කරන්නේ? ධන දෙකක් දාන්න. දැම්මම මට එනවා n සමානයි 17යි කියලා එනවා. n සමානයි 17යි කියලා එනවා. පාද 17ක් තියෙන තල රූපයක් ඔය තියෙන්නේ. හරි. අපි තව ඔගෙන් එකම එක ගානක් හදමු. මෙන්න මේ ගානක් තියා ගන්නකො. ටිකක් සුළු වෙන ලේසි ගානක් දෙන්නම්. බහුවස්ත්‍රයක ආකෝයේ 1800ක් නම් එහි පාද ගණන සොයන්න හරි හදන්න බලන්නකො අපි බලමු මේ ගාන හදන්න කොහොමද කියලා ලේසියෙන් සුළු වෙන ගාන මෙතෙන් ඉන්නේ 1800 මෙතන එනවා 180 වාරයක් n ඍණ 2 දෙපැත්තම මම 180 න් බෙදන්න කිව්වා දෙපැත්තම 180 න් බෙදුවාම මෙයා කැපිලා යනවා බලන්න හරි ලස්සනට මේ දෙන බෙදෙනවනේ දැන් ඔතනත් ඔයගොල්ලෝ දෙකෙන් බෙද හිටියක් දන්නේ නැහැ ඊට වඩා ලේසියෙන් බෙදන්න පුළුවන් ඕක නේද මෙයා මෙහෙන් බෙදලා ගියාම n ඍණ 2 කියලා කියන්නේ 10යි කියලා එනවා ඍණ 2 අයින් කරන පුතේ ධන දෙකක් දැම්මහම අපිට එනවා n සමානයි 12යි කියලා එනවා එහෙනම් පුතේ අවසාන උත්තරය වෙන්නේ n සමානයි 12 අවසාන උත්තරය වෙන්නේ n සමානයි 12යි කියලා එනවා හරි දැන් අපි පාද ගාන දුන්නාම ආකෝ ඒ හොයන්නත් දන්නවා ආකෝ ඒ දුන්නාම පාද ගානත් හොයන්න දන්නවා අපිට වැඩිපුරම භාවිතා වෙන්නේ පාද ගාන දුන්නාම අභ්‍යන්තර කෝණ එකතු හොයාගන්න පුළුවන් වෙනවා ඒක තමයි අපිට ගොඩක් උමනා වෙන්නේ
දැන් මම ඉස්සරහට හදන ගණන් වලදී තේව තමයි අපිට උමනා වෙන්නේ. හරිද? හරි. දැන් මම යන්නේ මෙන්න මේ වගේ ගණන්. මේ ගණන් ලියපු ගමන් ඕගොල්ලෝ මේවට හරිය අකමැතියි. අටේදී මොකද මේ ගණන් අහුවාම අපෝ එපා කියලා කියනවා නේද? අමාරු නෑ වඩි. ඉතින් ඔයගොල්ලෝ මේවට ටිකක් ආස නැහැ මේ ගණන් හදන්න. මෙන්න මේ වගේ බහුවස්ත්‍ර දීලා අපෙන් ඔන්න ඔය වගේ කෝණ අහන්න පුළුවන්. x වලගේ හොයන්න කියලා එහෙම නේද? කෝණ අහන්න පුළුවන්. දැන් අපි හදන්න යන්නේ ඒ වගේ ගානක් ආවොත් කොහොමද මේක හදන්නේ කියන එක ගැන කතා කරන්නේ. ඔන්න ඔහොම ගානක් ආවොත්. හරිද? දැන් මේ වගේ ගානක් ආවම මුලින් බලන්න ඕනේ ඔයගොල්ලෝ මං කව මේ වෙනකන් දන්නවා. දැන් ඔයගලන්ට අභ්‍යන්තර කෝණ එකතු අඩුම තරමේ පාද 6කටවත් වෙනකම් මතක නම් වැඩේ ලේසි. හරිද? පාද 6ක් වෙනකම්වත් මතක නම් වැඩේ ලේසි. 8කට විතර මතක නම් තවත් ලේසි. දැන් මෙයාගේ බලන්න පාද කීයක් තියෙනවද? 1 2 3 4 5. මේක පංචාශ්‍රයක්. ඔයගොල්ලෝ මේ ගාන හදන්න නම් අභ්‍යන්තර කෝණේ ඔක්කොම දීලා තියෙන්නේ. පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතු ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණ එකතු ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. මම නම් වගුවක් දුන්නා. ඒකෙන් බලලා ගන්නත් පුළුවන්. විභාගෙදී එහෙම දෙන්නේ නැහැනේ. ඒතකොට ඔයගොල්ලෝ හොයන්න ඕනේ. එක්කවර සූත්‍රයෙන් හොයන්න පුළුවන්. අර සූත්‍රේ මොකක්ද සූත්‍රේ? 180 වාරයක් පහ අඩු කිරීම 2 කියලා දාලා නේද? ඒ කියන්නේ 180 වාරයක් 3 540යි. මතක නැත්නම් ඕකෙන් හොයාගන්න ඕනේ. හරිද? එහෙනම් අපි දන්නවා පංචාශ්‍රී අභ්‍යන්තර කෝණ එකතු 540. ඕක දැනන් ඉන්න ඕනේ. ඕක දන්නේ නැත්නම් මෙයා හදන්න බෑ. හරිනේ? හා. දැන් අපි යන්නේ මෙයාගේ x හොයන්න. අභ්‍යන්තර කෝණ එකතු දන්නවා 540යි. දැන් ළමයි කැහුවොත් මේක අනිවාර්යයෙන් හොයන්න ඕනද කියලා නැහැ. ඕගොල්ලන්ට මතක නම් හොයන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට මේකේ අභ්‍යන්තර කෝණ එකතු මතක නම් හොයන්න ඕනේ නැහැ. අමතක නම් විතරයි හොයන්න ඕනේ. හරිද? x හොයන්න තියෙන්නේ. දැන් මේක හදන ගොඩාක් ක්‍රම තියෙනවා. සමීකරණ ලියලා හදන්න පුළුවන්. අර මේ নানা ප්‍රකාර ක්‍රම තියෙනවා. මම කියා දෙන්නම් කෙටිම ක්‍රමය මේක හදන්න. ඔයගොල්ලන්ට කරන් තියෙන්නේ මෙච්චරයි. මේ ගානේ ඔයගොල්ලෝ බලන්න මුලින්ම x අකුරු කීයක් තියෙන්නේ? 1යි. 1 x අකුරයි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ මුලින්ම කරන්නේ මේකේ මේ තියෙන අනිත් ඉලක්කම් ටික ඔක්කොම එකතු කරනවා. මොනවද මෙතන තියෙන ඉලක්කම්? මේ තියෙන 125. ඒක පැහැදිලි නේද? 125යි 135යි 120යි මෙයා අපි දන්නවා මෙයා එකතු නොකර ඉඳ සමානව ඉන්න ඔය ටික සර් කිව්ව ඉලක්කම් ටික එකතු කරන්නේ. ඔන්න ඉලක්කම් ටික එකතු කරනවා කියලා එකතු කරනවා. දැන් මෙයා ඉලක්කම මොනවද මෙයාගේ අලිය අපි දන්නවා. කීයද එයාගේ අලිය වෙන්නේ? 90යි. ඔය ටික අපි ඔක්කොම එකතු කරනවා. එකතු කරාම එනවා දරුවනේ 3යි 3යි 6යි 2යි 8යි 9යි 17න් 7 දැම්ම එකක් ඉතුරුයි 470යි කියලා එනවා. කීයද අපි ඉන්නේ? 470යි කියලා එනවා. එහෙමනම් පුතේ එයා 470ක් එනවනම් අපිට දැන් x ලාගෙන හොයාගන්න ඕනේ. මුළු අභ්‍යන්තර කෝණ එකතු 540යිනේ. එහෙනම් x ලාගේ හොයන්න මට කරන්න තියෙන්නේ අර 540න් මේ 470 මොකද කරන්නේ අපි? අඩු කරනවා. නේ? ඕක අඩු කරනවා. අඩු කරාම මට එනවා x වලට උත්තරේ. වැදගත්ම දේ ඒක නෙමෙයි. වැදගත්ම දේ මේකට හේතුව දාන්න ඕනේ අනිවාර්යෙන් විභාගෙදී. රචනා ප්‍රශ්න පත්‍රයේදී හේතුව දාන්න ඕනේ. හේතුවට උගන්ට ලියන්න පුළුවන්. ඒ කියන්නේ 540 කොහොමද ගත්තේ කියන එක. හේතුවට උගන් දාන්න පංචාශ්‍රයක ආකෝයි. එහෙම නැත්නම් නම අමතක සමානම විභාගයක නම අමතකුණු ඒගොල්ලන්ට තියෙනවා කෙටි ක්‍රමයක්. පංචාශ්‍රය වෙනකොට ලියන මොකද්ද? බහුවාශ්‍රයක ආකෝයි. එහෙම නැත්නම් නිකම්ම ලියනම ආකෝයි. අභ්‍යන්තර කෝණ එකතුව කියලා විතරක් ලියුවත් ඇති. පැහැදිලිද? අනිවාර්යෙන් හේතු ලියන්න ඕනේ. හේතු ලියන්න ඕනේ. ඕක අමතක කරන්න එපා. ආකෝයි කියලාවත් අඩුම තරමේ දාන්න ඕනේ. ඕක අඩු කරා නම් අපිට x ලාගේ එන්නේ. පැහැදිලිනේ? ඔන්න එක ගානක්. හරි. ඕක ලියා ගන්නකො. ප්‍රශ්නේ මුලින්ම ලියා ගන්න. පහත එක් එක් රූපවල x හි අගය සොයන්න. පහත එක් එක් රූපවල x හි අගය සොයන්න. x හි අගය සොයන්න. වහන්න ඕනේ නෑනේ. හරි. මේක අඳගන්න රූපය අඳගෙන ලියා ගන්න ඕනේ ඈ. රූපය අඳගෙන මේක ලියා ගන්න. මේ 540 අපිට ඕනනම් ලියා ගන්න. ඒක 540 කියලා දන්නවනම් ඒක ලියන්න ඕනේ නෑ. හරි.
ඔක ලියා ගන්න ගමන් මම ඔයගලන්ට ඊගාවට හදන්න ඕන ගාන පහලින් දාන්නම්. ඒක හදන්න ඈ. මම මේ කෝඩේ පේන්නේ නැති නිසා ඉන්නේ කියන්නේ එතෙන් දෙන්න ඕන අගියෝ දාන්න. නැත්නම් පොඩි ලියුවොත් ඔයගලන්ට පේන්නේ නැති. එතෙන් දෙන්න ඕන 114 ඈ. හරි ඔය ගානත් හදමු බලන්න. මේ කෝණ ටික දාන්න දුන්න. 110 ඕගොල්ලෝ මෙහෙම දාන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට ඇතුළේ ලියා ගන්න දෙනවා. ඕගොල්ලෝ ඒක ඇතුළේ ලියා ගන්න. හදමු බලන්න. හොඳයි අපි බලමු. මේකේ ෂඩාස්ත්‍රය පාද 6ක් තියෙන රූපයක්. අපි උඩ වගුව ගණන් දුන්නා මේකේ අභ්‍යන්තර කෝණ එකතුව 720යි කියලා. එහෙම නැත්නම් දරුවෝ අපිට සිද්ධ වෙනවා මෙන්න මේ වගේ මෙතෙන්ට 6 ආදේශ කරලා 184 ගුණ කළා මේක 720යි කියලා හොයාගන්න මතක නැත්නම්. හරිද? හරි. අපි දැන් මේක බලමු හොයලා බලමු මේ ගන්න මකන්නම් දැන්. මෙහෙමයි ඉන්නේ මුලින්ම මේ ඔක්කොම ඉලක්කම් ටික එකතු කරන්න කිව්වනේ x අකුරු එකයි තියෙන්නේ 118යි 114යි 156යි 128යි 97යි කියන ඔය ඔක්කොම හරි නේද? ඔය ඔක්කොම එකතු කරනවා. පරිස්සමෙන් එකතු කරද්දී වරද්ද ගන්න එපා. 12යි 6යි 18යි 106යි 33 3 දැම්ම 3ක් ඉතුරුයි. 5යි 10යි 12යි 9යි 21 දැම්ම 2ක් ඉතුරුයි. 3 4 5 6 613යි කියලා එනවා. 613යි කියනවා. හරි නේද බලන්න? 18යි 8යි 23 3යි 4යි 5යි 10යි 12යි 9යි 21 2යි. හරි. දැන් ඔක්කොම 720යි. ඔන්න ඕක වරද්ද ගත්තා නම් ඉවරයි. ඕක වරද්ද ගත්තොත් ඉවරයි. එහෙනම් 720න් 613ක් අඩු කරනවා. හේතු දාන්න. මොකක්ද හේතුව? බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව. එහෙම නැත්නම් ෂඩාස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව. අඩු කරාම වෙනවා දරුවනේ අංශක 107යි කියලා එනවා. අංශක 107යි. හරි. බලන්න ඒක හරිද නැද්ද කියලා. දැන් මම තව ගානක් දෙන්න යනවා. මෙන්න මේ ගාන. දැන් හොඳට බලන්න පුතේ ඔය ගානේදී x අකුරු තියෙනවා මෙතන 2යි මෙතන 1යි ඔක්කොම x අකුරු 3ක් තියෙනවනේ. ඔක්කොම x අකුරු කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඕගොල්ලෝ මෙතනදිත් මුලින්ම කරන්නේ මම මේ ගාන හදාගන්න පටන් ගන්න විදියක් කියන්නේ මේ ඉලක්කම් ටික අරන් එකතු කරනවා. මේ ඉලක්කම් ටික අරන් ඉස්සෙල්ලා වගේ එකතු කරනවා. දැන් මෙතන තියෙන ඉලක්කම් වර්ග දෙකයි. කවුද වර්ග දෙක? 90යි 36යි. එකතු කරනවා. මෙයා චතුරස්‍රයනේ. අභ්‍යන්තර කෝණ එකතු 360යිනේ. එකතු කරලා උත්තරේ 360න් අඩු කරනවා. අඩු කරලා එතෙන්ට නිකන් ඉන්න බලන්න. එතනින් එහාට උතර පොඩි වෙනසක් වෙනවා මම කියලා දෙන්නම්. මුල ටික අපි හදුම් බලන්න ඕකෙත් ඔයගොල්ලෝ. හොඳයි. මම කියපු ටික වෙනකන් ඔයගොල්ලෝ හැදුවා නම් මෙන්න මේ ටික දැන් මේ වෙද්දි හරි. ඔයගොල්ලෝ මෙතන තියෙන ඉලක්කම් මොනවද තියෙන්නේ? මෙතන තියෙන ඉලක්කම් වෙන්නේ 90යි 36යි. 90යි 36යි අපි එකතු කරනවා. එකතු කරාම එනවා 126යි කියලා. හරිද? අපි දන්නවනේ චතුරාස්‍රයක්නේ. අභ්‍යන්තර කෝණ එකතුව කීයද? 360යි. එහෙනම් අපි කරන්නේ 360න් 126ක් අඩු කරනවා. 360න් මොකද කරන්නේ? 126ක් අඩු කරනවා. අඩු කරාම එනවා දරුවනේ අපිට උත්තරේ 10න් 6ක් 4යි, 5න් 2ක් 3යි, 3න් 1ක් 2යි. 234යි කියලා එනවා. දැන් අපිට උත්තරේ ඇවිල්ලා තිනවා 234. හැබැයි දැන් ඕක නෙමෙයි x වල උත්තරේ. හේතුව මෙතන x අකුරු කීයක් තියෙනවද?
2යි 1යි x අකුරු 3ක් තියෙනවා නේ x අකුරු 3ක් තියෙනවා එහෙනම් එක x අකුරක් හොයන්න අපිට සිද්ධ වෙනවා දරුවනේ මේ 234 3ෙන් බෙදන්න දීර්ඝ බෙදීමෙන් හරි වෙන ක්‍රමයකින් හරි කමන්නේ බෙදලා බලන්න 234 3ෙන් බෙදුවාම අපිට එනවා 7යි 7 වරක් 3 21යි මෙතන එනවා 24 24 3ෙන් බෙදුවාම 8යි 8 වරක් 3 24යි බිඳුවයි අවසාන උත්තරේ එනවා දරුවනේ x වලට ඒක ලස්සන දාලා පෙන්නන්න අංශක 78යි කියලා එතනින් හරි කවන්නේ හේතුව දාන්න අභ්‍යන්තර කෝණ එකතුව කියන. දැන් ඇයි 3ෙන් බෙදුවේ? x අකුරු 3ක් තිබ්බා. ඒ නිසා 3ෙන් බෙදුවා. පැහැදිලිද? හරි. මෙන්න මේ ගානක් හදමු බලන්න අපි. මෙන්න මේ ගාන හදන්න. හරියට පාද ගාන බලලා අභ්‍යන්තර කෝණ එකතුව කීයද කියලා බලාගන්න මුලින්ම ඈ. ඒක තමයි වැදගත්ම වෙන්නේ. ආසන්න වශයෙන් ඔය පාද ගානින් ඇඳගන්න. ඔය විදිහට වෙන්න ඕනේ නැහැ. හරි. මේ තියෙන 2x 2x අනිත් ඒවා ඔක්කොම x කියලා දීලා තින්නේ ඈ. හදමු බලන්නකෝ ඔය ගාන. මේ ගාන දැන් අනිත් ගණන් වලට වඩා වෙනස්. ඉලක්කම් නැහැනේ මේකේ. බීජ සංකේත විතරයි තියෙන්නේ. x අකුරු බැලුවොත් ඔක්කොම තියෙනවා 3යි 4යි 5යි 6යි 2යි 8යි 1යි 9ක් තියෙනවා. x 9ක් තියෙනවා. වැදගත්ම දේ මේකේ අභ්‍යන්තර කෝණ එකතුව හොයාගන්න ඕනේ. පාද කීයක්ද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. පුතේ පාද 7ක් තියෙනවා නම් මෙතෙන්ට 7 ඉලක්කම දාලා බලන්න වෙනෝනේ. කීයද ඔකට ආවේ? 900යි කියලා එනවා. 900යි. ඕක හරියට හොයාගන්න. ඕක හොයාගන්නට මම දැන් කියලා දීලා තියෙන්නේ. ඕකෙන් 900යි කියලා එනවා. x අකුරු 9ක් තමයි 900 වෙන්නේ. එහෙනම් එකක් හොයන්න මොකද කරන්නේ? ඕක එකතු කරන්න අඩු කරන්න එපා නෑ. 900 9න් බෙදනවා. 900 9න් බෙදුවාම අපේ ළමයි වෙනවා x කියලා කියන්නේ 100යි කියලා එනවා. 100යි කියලා එනවා. වරහන් ඇතුලේ දාන්න හේතුව මොකක්ද හේතුව? අභ්‍යන්තර කෝණ එකතුව. අභ්‍යන්තර කෝණ එකතුව කියලා එනවා. අභ්‍යන්තර කෝණ එකතුව කියලා එනවා. සර් හොඳයි. අද අපි කතා කළේ බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව සෙවීම ආශ්‍රිත ගැටලු හදන්නේ කොහොමද කියන එක. එතනදී අපි අභ්‍යන්තර කෝණ එකතුව හොයන සූත්‍රයක් ඉගෙන ගත්තා. ඒ වගේමයි අභ්‍යන්තර කෝණ එකතුව දුන්නාම පාද ගාන හොයන්නත්, පාද ගාන දුන්නාම අභ්‍යන්තර කෝණ එකතුව හොයන්නත්, අවසානයේ මේ වගේ රූප සටහනකින් දීලා යම්කිසි කෝණයක අගය හොයන්න ආවම ගැටලු විස්තර හැටි කතා කළා. අපේ ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරනවා බහුවස්ත්‍රයක බාහිර කෝණ එකතුව සහ සවිධි බහුවස්ත්‍ර කියන්නේ මොනවද කියන එක ගැන. ඉතින් ඕගොල්ලෝ තාමත් අපේ මේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ අලුත් වීඩියෝ එකක් ආපුවාම ඒ ගැන දැනගන්න. හොඳයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඕගොල්ලන්ව මුලින්ම වෙන්න ඔබ සැමට ආයුබෝවන්.